අපේ අද සූදානන් වෙන්නේ සෙන්සුරාදා පවත්වන ඒ භාවනාත්මක ධර්ම දේශනාව සඳහා අදත් සූදානන් වෙන්න ඇත්තෝ මනං අදත් අපේ කෙටි භාවනාවක් සහ ධර්ම දේශනාවක් පවත්වනවා. එමනම් අපි සියලු දෙනාම එමනම් ආරම්භක ගාථා සජ්ජායනා කරලා එමනම් අදත් මේ විදිහට වැඩසටහන ආරම්භ කරමු. මාත් එක්ක එකටම ගාථා කියලා වැඩසටහන පටන් ගමු. මාත් එක්ක එකටම ගාථා කියයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කාලිකෝ ඒයි පස්සිකෝ උපනයිකෝ පංචත්තං වේදි තබ්බෝ විඤ්ඤෝයේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අඤ්ඤලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සම්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං කුඤ්ජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමත්තෝ යස්සති පහාය ජාති සංසාර දුක්ඛසන්තං කරිස්සති සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං නිරාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ අදත් ඔබ සියලු දෙනා සූදානම් වෙන්නේ ඒ භාවනාත්මක ධර්ම දේශනාව සඳහා සූදානම් වෙන්නේ. එනම් මේ සියලුම දෙනා මං කලින් කිව්වා වගේ අපි ඉස්සල්ලාම් මුලින්ම හිත තැම්පත් කර ගැනීමේ කාර්යයක් සඳහායි කරන්නේ.
එහෙනම් හිත තැම්පත් කරගෙන ඊට පස්සේ තමයි අපේ ධර්ම දේශනාව එහෙම නැත්නම් මේ ඉතුරු ධර්ම කරුණු ගැන කතා කරන්නේ. එහෙනම් යම්කිසි කෙනෙක් හිත තැම්පත් කරගන්න නැතුව උත්සාහ කරනවා නම් ධර්මය අවබෝධ කරන්න භාගතුන් වහන්සේ දේශනා කරන්නේ එහෙම කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ පින්නතුන් තේරුම් ගන්න ඕනේ අද අපේ හිත සාමාන්‍ය ජීවිතය තුළ කැළඹිලායි තියෙන්නේ. මොකද්ද මේ කැළඹෙනවා කියලා කියන්නේ? එක්කෝ ලෝභ සහගත සිත් ඇති කරගෙන ඉන්නවා. එක්කෝ ද්වේෂ සහගත සිත් ඇති කරගෙන ඉන්නවා. ඔය විදිහට හිත කාමච්ඡන්දයට ව්‍යාපාදයට නතු වෙලා තමා තියෙන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ අයින් කරගෙන හිත තැම්පත් කරගන්න කියන කාරණා. ඉතින් කාමච්ඡන්දය ව්‍යාපාදය අයින් කරගෙන හිත තැම්පත් කරගන්න නම් පින්නතුනි අපි කාමච්ඡන්දයක් නැති අරමුණක් තෝරගන්න. ඒ වගේම ව්‍යාපාදයක් නැති අරමුණක් තෝරගන්න. එහෙනම් මොකද්ද මේ කාමච්ඡන්දයක් නැති අරමුණක් ව්‍යාපාදයක් නැති අරමුණක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා වෙනතුනේ කායානුපස්සනාවේ ආනපාන පබ්බේ. එහෙනම් මේ ආනපාන පබ්බේ එහෙම නැත්නම් ආනපාන කොටසෙන් අපිට පුළුවන් හිත තැම්පත් කරගන්න සමත විදියට වඩන්නත් පුළුවන් විපස්සනා විදියට වඩන්නත් පුළුවන්. ඉතින් අපි ඉස්සල්ලා මේ සමත විදියට ආනපාන සතිය වඩන හැටි තමයි මේ පින්නතුන්ට කියලා දෙන්නේ. ඉතින් මේක කල්ලුත් මං කියලා දීලා තියෙනවා. මේ නහයෙන් පල්ලෙහාට යන හුස්ම රැල්ල. මේ නාසාග්‍රයෙන් මෙහෙන් පහළට යන හුස්ම රැල්ල මුලින් ඉඳන් අගට, අගේ ඉඳන් මුලට හොඳට සිහිය පවත්වන්න. එතකොට මේ පින්නතුන් ඒ සඳහා තමන්ගේ පරිසරය සකස් කරගෙන තියෙනවා. එතකොට වෙන දේවල් කර කර මේක කරන්න බෑ. ඒ නිසා තමන් ඒ සුදුසු විදියට වාඩි වෙලා පුටුවක උනත් කමන්නේ කොන්ද බෙල්ල කෙලින් කරගෙන වාඩි වෙලා අනිත් අයගෙන් අයින් වෙන්න ඕන. අනිත් ගෙදර දොරේ කටයුතු වලින් අයින් වෙලා මොකද එහෙම කරොත් ඔය ඇත්තෝ මේ කියන සමාධිය ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ වෙන වැඩක් කර කර මේක ඇහුවට එහෙම වැඩක් නැහැ. ඒ නිසා තමයි මේ භාවනාව පොඩ්ඩක් කරේ ඉතින් කරගන්න ඔය ඇත්තන්ට පුළුවන් නම් ඉතින් ටිකක් හරි ඔය ඇත්තන්ගේ හිත නිවෙන්න පටන් ගන්න. හරි. එවනම් අපි පොඩ්ඩක් පටන් ගමු. එහෙනම් ඔය ඇත්තන්ට තියෙන්නේ නහයෙන් පහළට යන හුස්ම රැල්ල මුලින් ඉඳන් අගට නැවත අගේ ඉඳන් මුලට හොඳට සිහිය පැවැත්වීම පමණයි. ඉතින් එහෙම සිහිය පවත්වන්න ඒ හුස්ම රැල්ලේ දිග ස්වභාවයක් තියෙනවා නම් දිග ස්වභාවය දකින්න ඕනේ. කෙටි ස්වභාවයක් තියෙනවා නම් කෙටි ස්වභාවය දකින්න ඕනේ. සංසිඳන ස්වභාවයක් තියෙනවා නම් සංසිඳන ස්වභාවය දකින්න ඕනේ. ඉතින් ඔයාලා ඇත්තොන්ගේ හෑන්ඩ් ෆෝන් වගේ තියෙනවා නම් ඒක අල්ලගෙන මේක කරන්න බෑ. ඒක කොහරි තැනක තැම්පත් කරලා ඒ මේ ඇහෙන දේ අහගෙන හොඳට ඒ භාවනාව කරගන්න. එතකොට ඔය ඇත්තන්ට ඒ භාවනාව වැඩි. හොඳයි එහෙනම් අපි පොඩි වෙලාවක් මේ භාවනාව කරන්න බලමු. හිත තැම්පත් කරගන්න බලමු. හොඳයි එහෙමනම් කොන්ද බෙල්ල කෙලින් කරගෙන කය සැහැල්ලු කරගෙන වම් අත උඩ දකුණු අත තියාගෙන ඇස් දෙක පියාගෙන සියල්ල අමතක කරලා දාන්න. එහෙනම් පින්නතුනේ හොඳට බලන්න. හුස්ම රැල්ලක් ඉහළට ඇදලා පහළට දාන්න. ඊට පස්සේ ස්වභාවික වෙන හුස්ම රැල්ලට සිහිය යොමු කරන්න. නහයෙන් පහළට යන ප්‍රශ්වාසය. නැවත නාසයේ තෙක් ඇදී එන ආශ්වාසය තුළ සිහිය පවත්වා. මේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දිග ස්වභාවයක් පවතිනවා නම් දිග ස්වභාවය දකින්න. කෙටි ස්වභාවයක් පවතිනවා නම් කෙටි ස්වභාවය දකින්න. ක්‍රමක්‍රමයෙන් සංසිඳලා යනවා නම් සංසිඳන ස්වභාවයෙන් දකින්න.
ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දිග ස්වභාවයක් පවතින. දිග ස්වභාවයම දකින්න. ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ දිගයි 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 මේ දිග ස්වභාවය එන්න එන්න කෙටි වෙනවද කියලා බලන්න. කෙටි ස්වභාවයක් දැනෙන්න පටන් ගන්නවා. ඒ කෙටි ස්වභාවය තුළම සිහිය පවත්වන්න. ආශ්වාසයේ කෙටි ප්‍රශ්වාසයේ කෙටි 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 ආශ්වාසයේ ප්‍රශ්වාසයේ කෙටි ස්වභාවයක් දැනෙනවා. ඒ කෙටි ස්වභාවය තුළම සිහිය පවත්වන්න.
කෙටි 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 සභාවයත් එන්නෙන් අඩු වෙලා සියුම් වෙනවද කියලා හොඳට බලන්න. කෙටි 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 සභාවයත් සියුම් වෙලා සංසිඳන සභාවයකට පත් වෙනවද කියලා බලන්න. කෙටි සභාවයත් එන්නෙන් අඩු වෙලා සියුම් වෙලා හොඳට බලන්න සංසිඳිලා යන හුස්ම ගන්නෙ නෑ වගේ ස්වභාවයකට පත් වෙන. සංසිඳිලා හුස්ම ගන්නෙ නෑ වගේ තත්යකට පත් වෙන. තාම එහෙම වෙලා නැත්නම් හුස්ම රැල්ල තුලම සිහිය පවත්වන්න. ටික වෙලාවක් හුස්ම රැල්ලේ සිහිය පවත්වනකොට හුස්ම රැල්ල සංසිඳිලා යාවි. හොඳට සිහිය පවත්වන්න. සංසිඳිලා සමාධිසිත සංසිඳුණු හුස්මටම ඒකාග්‍ර වෙලා නාස් මට්ටමින් පවතින.
සංසිඳි. කොහේවත් දුවන්නේ නෑ නාස් මට්ටමින් පවතියි. නීවරණ යටපත් වෙලා කියලා දැනෙනවා නම් තමන් පළවෙනි ධානය කියලා සිහිය පවත්තා. පළවෙනි ධානය, පළවෙනි ධානය, පළවෙනි ධානය, පළවෙනි ධානය, දැන් සමාධියක් තියෙනවා නම් ඒ සමාධිය බසීවා කියලා හිමත් හිතලා මේට ඇස්සරින්. හොඳයි එහෙනම් මේ පින්නතුන් සමාධියෙන් බැහැලා ඉන්නේ නැත්නම් හිතේ තිබුණු ඒ ඔළුවේ බරගතියක් වගේ තියනවා නම් හොඳට හිතන්න සමාධිය බසීවා කියලා. ඊට පස්සේ මේට ඇස්සරින්. හොඳයි පින්නතුනි එහෙමනම් ඔයත්තන්ට පහුගිය කාලච්ඡේදයේ මං ධර්ම දේශනා කරා ශ්‍රද්ධාව පිළිබඳව දේශනා කරා. ඊළඟට සීලය පිළිබඳව දේශනා කරා. ඊළඟට සමාධිය ගැන දේශනා කරා. ඊළඟට පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය, ඒ වගේම මේ හිත කියන්නේ මොකක්ද කියන කාරණා කොහොමද සිත සකස් වෙන්නේ? ඊළඟට විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය කියන්නේ මොකක්ද? ඊළඟට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? ඊළඟට ඔයත්තන්ට හේතුඵල ධර්ම එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය ගැන අපි කතා කරා ගිය සතියේ. ඉතින් පින්නතුනේ අපිට මේ ඔක්කොම නැවත
දේශනා කරන්න බෑ. නමුත් කෙටි සාරාංශගත පුංචි හඳුන්වා දීමක් ඔයත්තන්ට කරන්න මතක් වෙන්නත් එක්ක. වෙනතුනේ අපිට ශ්‍රද්ධාව නැත්තම් මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ භාගතුන් වහන්සේ සියල්ල අවබෝධ කරගෙන අපිටත් මේ නිවෙන මාර්ගය උන්වහන්සේ දේශනා කරා. ඉතින් මේ නිවෙන මාර්ගය උන්වහන්සේ දේශනා කරලා අපිටත් එන්න කිව්වා මේ මාර්ගේ. ඒ නිසා අපි මේ ධර්මය අහලා ඒ අනුව කටයුතු කරනවා. ඒතර ධර්මයේ තුලින් තමයි භාගතුන් වහන්සේව දකින්න කියලා කිව්වේ. බුද්ධේ අවෙච්ච ප්‍රසාදේ, ධම්මේ අවෙච්ච ප්‍රසාදේ, සංඝේ අවෙච්ච ප්‍රසාදේ කියන කාරණාවට එහෙම නැත්නම් ආකාරවතී ශ්‍රද්ධාව කියන කාරණාව තමයි අපි ඇති කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් එහෙමනම් මේ ශ්‍රද්ධාව අපි භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයක් අවබෝධ කර ගැනීම තුලින්ම තමයි ඉදිරියට ගමන් කරන්න තියෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරේ මේ ලෝකේ දුකයි කියලා. ඒක තමයි භාගතුන් වහන්සේගේ ධර්මයේ අපිට පළවෙනි සත්‍ය විදිහට දේශනා කරේ. පළවෙනි ඇත්ත. එතන මේ දුකයි කියන එක අපි අවබෝධ කරන් දුක හිතෙන තැන ඉන්නේ, දුක තියෙන තැන ඉන්න හිතෙන්නේ. එහෙනම් දුක නැති තැනට යන්න ඕන කියලා හිතුවා. මේක අවබෝධ වෙන්න හැබැයි නිකන් හිටියට වෙන්නේ මේ දුක කියන එක අවබෝධ කරන්න දුකේ ඉන්න එයාට කල්පනාවක්. මොකද ඉන්න තවත් දුක වැඩි වෙන එකයි වෙන්නේ. දැන් හිතන්න මේ දවසින් දවස ජීවත් වෙනවා කියලා කියන්නේ මොනතරම් දුකක්ද කියලා බලන්න. අපේ සාමාන්‍ය ජීවිතේ. ඒ නිසා මේ දුකටපත් වෙන මේ අපි හැම කෙනෙක්ම පින්නතුනේ මේ දුක කියන එක අවබෝධ කරන්න මේ කණ්ඩ නැහැ, බොණ්ඩ නැහැ, ඒවත් දුක තමයි. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරපු දුක්ඛේ මොකද්ද? ජාති වුණා නම් අපි හැම කෙනාම ජරාවටපත් වෙනවාමයි. දිරනවා. දිරනකොට නිකම්ම දිරන්නේ නැහැනේ ලෙඩත් වෙන්නේ. එහෙනම් ජාති වෙලා, ජරා වෙලා, ව්‍යාධි වෙලා කොහාටද යන්නේ කියලා බලන්න. අපි හැම කෙනෙක්ම මරණයටයි ලං වෙන්නේ. එහෙනම් මරණයට ලං වෙන අපි හැම කෙනෙක්ම ඉතින් හුස්මක් ගානේ ආස්වාද ප්‍රස්වාද කරන හුස්මක් ගානේ තමන්ට මේක අවබෝධ වෙනවා නම් තමන් මරණයටපත් වෙන්නේ මේ ජාති වෙලා, ජරා වෙලා, ව්‍යාධි වෙලා මේ යන ගමනක් තියෙන කියන කාරණාව. ඒ අතර ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ප්‍රිය විප්පයෝග අප්‍රිය සංපයෝග යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛම් මේ ඔක්කොම දුක් ටිකත් එක්ක යන්නේ. මේක අවබෝධ කරන්න මෙතන ඉඳ හිතෙන්නේ නැහැ පින්නතුනේ. ලෝකයේ තුලනේ මේ දුක තියෙන්නේ. එහෙනම් යාට ලෝකෝත්තර නිවනට යන්න තමයි කල්පනා. එහෙනම් මේ දුකටපත් වෙන්නේ සත්‍ය තණ්හාවින්ද? එහෙනම් තණ්හාව කියලා කියන්නේ අපේ කෙලෙස්. එහෙනම් තණ්හාව ටික ටික තමයි අයින් කරන්නේ. එහෙනම් තණ්හාව අයින් කරන්න අපි දන් දෙනවා. එහෙනම් දන් දීලා විතරක් මදි, සීල් රකින්නත් ඕනේ. සීලය තුල හික්මෙන්නත් ඕනේ. ප්‍රාණඝාතයෙන් අයින් වෙන්න ඕනේ. අදත්තාදානයෙන් අයින් වෙනවා. කාමී වර්ධව ඇසිරීමෙන් අයින් වෙනවා. මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප වලින් අයින් වෙනවා. ඔන්න සීලය තුල හික්මෙනවා. ඒ සීලය පදනම් කරගෙන පිනුතුනේ කයයි වචනය සංවර කරගෙන හිත සංවර කර ගැනීම වැඩ පිළිවෙලකට එන එක තමයි කාමච්ඡන්දේ ව්‍යාපාදේ తాවකාලික නවත්තන වැඩ පිළිවෙලක් තමයි සමත භාවනාව කියලා කියන්නේ. අපි දැන් පොඩ්ඩකට කලිනුත් කරේ එහෙම එක. ඉතින් ඒ විදිහට හිත තැම්පත් කරගෙන නීවරණ යටපත් කරගත්තට පස්සේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න අපි උත්සාහ කරන්නේ. මොකද්ද මේ ලෝකේ යථාර්ථය කියලා කියන්නේ? එතනින් තමයි අපි සම්පූර්ණ මේ සියලුම කෙලෙස් මුලින් ගලවන තැන. ඒ මුලින් ගලවන්න ලෝකේ ඇත්ත බලන්න ඕන. ලෝකේ කොටස් දෙකක් තියෙනවා පින්නතුනේ. එකක් තමයි මේ රූපය කියන කොටස. අනිත් එක තමයි එහෙම නැත්නම් නාම කොටස, එහෙම නැත්නම් මේ හිත කියන කොටස. නාම රූප ධර්මයන් කියලා කියන්නේ.
ඉතින් මේක ඇත්තටම විඥාන නාම ධර්ම ඇතුළේ විඥානයත් එතන අන්තර්ගත කරලා තියෙනවා. සංග්‍රහ කරනවා. ඒක විස්තර කරන්න ලේසි වෙන්නේ. නමුත් විඥාන නාම රූප ක්‍රියාවලිය තමයි මේ දුක කියලා කියන්නේ. ඉතින් මේක කඩලා බලන්න. මේ ක්‍රියාවලියම තමයි අපි බලනවා, අහනවා, ආග්‍රහණය කරනවා, රස විඳිනවා, ස්පර්ශ ලබනවා, මෙනෙහි කරනවා, කනවා, බොනවා, යනවා, එනවා කියන්නේ තෝකම තමයි. සිත් පහල කරනවා කියන්නේ තෝකම තමයි. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ තෝකටම තමයි. මේ මොකක් කිව්වත් එකම දේ පින්නත. නේද? දැන් අපි හිතනවානේ මේවා එකින් එකට වෙනස් කියලා. නෑ පින්නතනේ මේ ඔක්කොම දේශනා කරලා තියෙන භාගතුන් වහන්සේ මේ පැවැත්ම ගැන අවබෝධ කරගන්න එක එක පැතිකඩවල වලින් මේක බලන්න පුළුවන්. ඒකයි. එකම දේ. දැන් එකම ගේ වුණත් විවිධාකාර පැතිකඩ වලින් බලන්න පුළුවන්. නේද? එකම ගේ අපිට ඉස්සරහිනුත් බැලුව හැකි, පිටිපස්සෙනුත් බැලුව හැකි, උඩිනුත් බැලුව හැකි. හැබැයි එකම ගේ බලන්න. ඒ වගේ තමයි පින්නතුනේ මේ ධර්මයත් එක එක පැතිකඩවල වලින් බලන්න පුළුවන්. ඉතින් ඒකනේ කියන්නේ මේ දහසක් නයින් මේ පරිමණ්ඩිත වූ මේ සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න දහසක් ක්‍රම තියෙනවා කියලා කියනවා. 1000ක් ක්‍රම. 1000ක් ක්‍රම වලින් යන්න පුළුවන්. ඉතින් එක එක කම්මට්ටානාචාර්යවරුන් ගුරුවරුන් ඒ Tamanට ගෝචර වෙච්ච ක්‍රමය කියලා දෙනවා. ඒක වැරදි නෑ පින්නතු. දැන් ඔයත් දන්නවා සූත්‍ර දේශනාවක් තියෙනවා. කිංසු කෝපම සූත්‍රය කියලා. කිංසු කෝපම. කෑල ගහේ උපමාව කියලා කෑල ගහක උපමාවක් දක්වලා තමයි මේ භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව පෙන්නන්නේ. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් රහතන් වහන්සේලා කීප නමක් හම්බෙලා අහනවා මේ නිර්වාණ මාර්ගය එහෙම නැත්නම් මේ ධර්මය අවබෝධ කරගන්න මොකක්ද අපි කරන්න ඕනේ කියලා. ඉතින් එක එක රහතන් වහන්සේලා කියන්නේ පින්නතුන් මේ ධාතු සතර මහා භූතයන්ගේ සතර මහා ධාතුන්ගේ උදේවය දකින්න එතකොට මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒ වගේම මේ පංච උපාස්කන්ධයේ උදේවය බලන්න කියලා කියන එතකොටත් අවබෝධ කරගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම යම් කිසි ධර්මයක් හටගත්තා නම් ඒ හටගත් ධර්මයේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා. හේතු ප්‍රත්‍ය නැති වෙනකොට ඒ ධර්මය නැති වෙලා යනවා. අන්න එහෙම අවබෝධ කරලා අවබෝධ කරගන්න කියලාත් කියනවා. ඉතින් මේ විදිහට එක එක විදිහට මේ එහෙම නැත්නම් ආයතන වල ඇතිවීම නැතිවීම බලන්න කියලා කියනවා. සලායතන. ඉතින් මේ භික්ෂුන් වහන්සේට හරි ප්‍රශ්නයක් භාගතුන් වහන්සේ අහනවා මොකක්ද භාගතුන් වහන්සේ මේ එක එක භික්ෂුන් වහන්සේලා එක එක ඒවානේ කියන්නේ. ඉතින් මේ මොකක්ද හරි එක? ඉතින් මට තේරුන්නේ නැහැ තේරුමක් නැහැ මේ හරි එක මොකක්ද කියන කාරණා. ඉතින් ඔයත්තන්ටත් තියෙන ප්‍රශ්න ඔය තමයි. එක එක වැඩසටහන් වලදී එක එක දේවල් ඔයත්තන්ට අහන්න හම්බෙනවා. ඒකට හිතට එනවා මොකක්ද හරි එක කියලා. ඔන්න බුදු පියාණන් වහන්සේ ඔය ඒ ප්‍රශ්නෙට උත්තරයක් තමයි සූත්‍ර දේශනාවේ දීලා තියෙන්නේ. එතනදී භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ ඔක්කොම හරි. මහාන ඒ ඔක්කොම ක්‍රම හරි. ඒ ඔක්කොම ක්‍රම හරි. ඉතින් ඒ අය ඒ කාලේ ඒ අය දැකපු විදිහට තමයි දේශනා කරන්නේ කියලා. උපමාව පෙන්වන්නේ මේ කෑල ගහක්. කෑල ගහ කියපුවාම මේ ඉන්දියාවේ තියෙනවා දැන්ටත් තියෙනවා. ඒ අපේ එරබුදු ගහ වගේ තමයි ඊට වඩා වෙනස් පොඩ්ඩක්. ඉතින් ওই කෑල ගහ සමහර කාලයකට එක මලක් මොනවත් නැහැ කොලයක් මුකුත් නැහැ නිකන් පිච්චිලා ගියපු අර හේන් වල තියෙන පිච්චිලා ගියපු මේ දර කෝටු විතරක් ඉපෙච්ච ගස් ආන්ගේ වගේ. ඉතින් එතකොට පුජ්‍යලේ ගිහිල්ලා කෑල ගහ කොහොමද කියලා ඇහුවොත් පුජ්‍යලයෙන් ඒ පුජ්‍යලයා කියනවලු ඒ වගේ කියලා ඒ විදියයි. එයා දැකලා තියෙන ඒ විදියට ඒකයි. ඒ කියන්නේ ගිනිගත්ත ඒ හේනක තියෙන නිකන් කෝටු ගැහිච්ච කඳක් වගේ එකක්.
එයා කියන්නේ ඉතින් මෙහෙම තමයි කෑල ගහ. තවත් කාලයකට පින්නතුනි මේ කෑල ගහ හොඳට රතු පාට මල් වලින් පිරීලා. ඉතින් එයා කියන්නේ මේ රතු පාට මල් වලින් පිරීලා හරියට මස් ඇදල්ලක් වගේ. මේ වගේ හරි ලස්සනයි මස් ඇදල්ලක් වගේ රතු පාටින් පිරිච්ච ගහක්. ඉතින් ඒකත් හරිනේ එයා දැකපු විදිහට කියන්නේ. එයා අර කලින් එක දැකලා නැහැ. ඒ වගේම තව එක්කෙනෙක් කෑල ගහ දකිනවා ඒක හරියට කොළ වලින් පිරිච්ච නුග ගහක් වගේ කියලා. කොළ වලින් පිරිච්ච නුග ගහක් වගේ. මොකද එහෙම කාලෙකුත් තියෙනවා කෑල. එයා දකින්නේ ඒ කාලේ. තව එක්කෙනෙක් දකිනවා මේ කෑල ගහ හරියට අර ඒකේ කරල් එල්ලෙන කාලයක් තියෙනවා. අර කඩුවල කොප්පු වගේ කියලා කියන්නේ එතකොට. ඉතින් ඒ වගේ දැකපු කෙනා එහෙම කියනවා. ඉතින් ඒ නිසා මේ එක එක ක්‍රම තියෙනවා මේ ධර්මය අවබෝධ වෙන ක්‍රම එක එක ආකාරයේ. ඉතින් එක එක කර්මස්ථාන වලින් අවබෝධ කරන්න උත්සාහ කරන්නේ මේ එකම ධර්මයේම තමයි. ඉතින් එහෙමනම් පින්නතුනේ අපි මේ සමතයක් ඇති කරලා හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙන්න ඕන. ඔයත් සුෂ්ක විපස්සනා වඩනවා කියලා හිතන්නකො. ඔයත් සුෂ්ක විපස්සනා වැඩුවා වුණත් පින්නතුනේ ආනපානේ හරි මොකක් හරි වෙන දෙයක් හරි බලාගෙන ඉන්නකොට හුස්ම රැල්ල හරි දිහා බලා ඉන්නකොට ඔයත්න්ගේ නීවරණ යටපත් වීමක් තුළින් ඒ විපස්සනාව මූලික කරගෙන සමතේකුත් වැඩෙනවා අපිට. නීවරණ යටපත් වීමක් සිද්ධ වෙනවා එතන අනිවාර්යයෙන්. එතකොට තමයි මේ විපස්සනාවේ ධර්මය අවබෝධ වෙන්නේ. ඒක තමයි විපස්සනා මූලික වෙච්චි සමතයක් වැඩෙනවා කියලා කියන්නේ. විපස්සනා පූර්වාංග සමතයක් වැඩෙනවා කියලා. දැන් අපි මෙතන පෙන්නන්නේ අපි සමත පූර්වාංගම විපස්සනාව. සමතේ පූර්වාංගම කරලා ඉස්සෙල්ලම සමතේ වඩලා ඊට පස්සේ විපස්සනාව. ඉතින් ඒ නිසා මේ සමතයක් අපි මේ විදිහට වඩනවා. ඉතින් ආනාපාන සතිය විතරක් නෙවෙයි. තව බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනා මේ අනාදි වශයෙන් විවිධාකාර ක්‍රම වලින් මේ සමතේ වඩන්න. දැන් ඔය ඇත්ත පටික්කුල මානසිකාරයත් වෙනවා නිකම්ම කියෝගෙන ගියොත් මේක සමතේකට යනවා. සමත භාවනාවකුත් වැඩෙන්න පුළුවන්. හැමදාම පුරුදු වෙලා අවබෝධයෙන් තොරව කියනවා කියලා හිතන්නේ. එතකොට වචන ටිකක් විතරයි වචන තුල හිත එකඟ වෙලා අන්තිමේට සමතයක් වැඩෙනවා. විපස්සනා කියලා කියන්නේ මේ අවබෝධයෙන්ම වඩන්න ඕනේ කියන කාරණා. එහෙනම් අවබෝධයෙන් වඩන්න ඕන. එහෙනම් පින්නතුනේ ඔයත්තන්ට මෙතනදී පැහැදිලිවම පෙන්වන්න ඕනේ. එහෙමනම් අපි දැන් මේ ලෝකේ ඇත්තනේ බලන්න තියෙන්නේ. එහෙනම් අපි ගිය සතියේ පෙන්නෝ අයත්තන්ට මේ පටිච්ච සමුප්පාද ක්‍රියාව. එහෙනම් මේ අපි සාමාන්‍යයෙන් මේ සතා පුජ්‍යලයා කියන කෙනාව ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ. කවුද මේ සතෙක් පුජ්‍යලයෙක් කියලා කියන්නේ? ඉස්මුදුනේ ඉඳන් දෙපතුල දක්වා තියෙන පැවැත්ම ඉන්න කෙනා. ඉතින් ඒක තමයි සත්‍ය කියලා කියන්නේ. එතකොට අපේ මිනිස්සෙක් විතර නෙවෙයි ඕන සතෙකුත් ඒ වගේ තමයි. හැම සතෙක්ම දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා. ඉතින් අපි දැන් මේ ධර්මයේ දේශනා කරන්නේ අපි මිනිස්සු ආරම්භය. ඒ එහෙමනම් අපේ මේ කය ගැන හිතන්න, අපේ මේ පැවැත්ම ගැන හිතන්න. එතකොට මේකේ කොටස් දෙක බලමු අපි. එහෙනම් මේකේ කොටස් දෙකයි තියෙන්නේ. සරලව ගත්තාම කැලි දෙකකට වෙන් කරලා බලන්න. එකක් තමයි කය, අනිත් එක තමයි හිත. හොඳට බලන්න මේක. මේ කය කියන කොටස ගැන හොඳට බලන්න වෙන් කරලා අර හිත අයින් කරලා කයි. ඉතින් කය කියන කොටස හැදිලා තියෙන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ පෙන්වන සතිපට්ඨාන සූත්‍රයේ මේක අරගෙන ගිහිල්ලා කෑලි කපලා හරියට හරකෙක් කපනවා. හරකෙක් අර ගවඝාතකයෙක් ගෝඝාතකයෙක් කපලා ඒ හරකව කපලා ඉවරලා හතරමං හන්දියට කෑලි ගොඩ ගන්නවලු හතර පැත්තකට දාලා. දැන් අපිව කපනවා කියලා හිතනකො හරකව කපන්න ඕනේ අපිවම කපලා දාමු හතර පැත්තට. අපේ දානවා එක පැත්තකට දානවා කොහොම
කෙස් ලොම් නිය දත් ඒකට මස් ඇට ඇට මිදුළු ඒ වගේම පෙනහළු හෘදේ වස්තු යනාදී වශයෙන් මේක තියෙන තද කොටස් ඔක්කොම දාන එක පැත්තට. ඊළඟට තව පැත්තකට දානවා මේකේ තියෙන දියර කොටස් ටික. මොනවාද දියර කොටස් කියලා කියන්නේ? කෙල, සොට්ටු, සෙම, කබ, කඳුළු, උරුණු තෙල්, දහඩිය, මුත්‍රා, මල එන්නේ නම් තද කොටස් වලට මුත්‍රා, ලේ, සැරව මේ ඔක්කොම දානවා තව කොටකට. එහෙනම් දැන් පැහැදිලිද පින්නතුනේ? එක පැත්තකට තව පැත්තකට ගොඩ ගන්න. එහෙනම් දැන් ඔන්න දෙකයි. තව පැත්තකට දානවා මේකේ තියෙන තේජෝ ධාතු එහෙම නැත්නම් රස්නේ ස්වභාවය. ඒක පේන්නේ නැහැ. නමුත් ඔය අපේ කයේ තියෙන රස්නේ එළියට දාන්න මේ පැත්ත. තේජෝ ස්වභාවය. ඊළඟ අපේ තියෙන වායෝ ස්වභාවය තව පැත්තකට දානවා. මොකද්ද වායෝ කියලා කියන්නේ? උද්දංගමන් වාතය, අදෝගමන් වාතය, ඊළඟට මේ ආහාර පැසවන දිරවන වාතය, ඊළඟට තව මේ අතපය නමන දිග හැරෙන වාතය, ඉතින් ආස්වාස ප්‍රස්වාස කරන වාතය ඒ ටිකත් අපි පැත්තකට දාමු. මේකත් මේ ඇතුලේ තියෙන ඒවානේ. දැන් මේ හතර පැත්තේ කොට ගැහුවා. දැන් මේ හතර පැත්තේ කොට ගහපු මේ හතරේ බලන්න පින්නතුනේ තියනවාද? අර කෙස් දිහා බලන්න, ලොම් දිහා බලන්න, නියපොතු දිහා බලන්න. එතන ඉන්නවාද සතෙක් පුජ්‍යලයක් මමෙක් ඉන්නවාද කියලා බලන්න. නෑ නේද? එහෙම ස්වභාවයක් නෑ. එතන තියෙන්නේ නිකම් මස් ගොඩක්, ඇට ගොඩක් ඔය විදිහට තියෙනවා. ඔය කියන පුජ්‍යලයා ඔය ඇත්තන්ගේ නම මොනකටද ආදේශ කරන්න පුළුවන්? අපේ එක දැන් නම් තියෙනවනේ මාවුම් කියලා හිතන්න. දැන් මගේ නම දාන්න පුළුවන් ඒ තියෙන මස් ගොඩට, කෙස් ගොඩට, ඇට ගොඩට, දත් ගොඩට එහෙම දාන්න පුළුවන් ඒ නම බෑනේ. ඒවා ඇට ගොඩක් විතරයි. එතන මොකක්වත් නෑ. එහෙම වෙනම නමකින් හඳුන්වන දේවල් තියෙනවා. එතකොට අර අනිත් පැත්තේ තියෙන කෙලසොටු සෙම කබ කඳු ඒවත් එහෙම වෙනයි. එහෙනම් පින්නතුනේ අපේ මේ කය මේ විදිහට පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ ධාතු හතරෙන් හැදිච්ච ප්‍රධාන හතරකින් හැදිච්ච දේවල් තියෙනවා. එහෙනම් මේ ප්‍රධාන හතරෙන් හැදිච්ච මේ කය එහෙම නැත්නම් මේ රූපය කියලා කිව්වොත් ඔක කොහොමද හැදුනේ? ඔක දැන් ඔක්කොම එකතු කරපුවාම කොහොමද දැන් බලන්න? හිතෙන් එකතු කරන්න අයත් හතර කොටට දාන්න. හිතෙන් එකතු කරනවා හතර පැත්තට දාන්න. දැන් මේ එකතු කරපු එක අදාගත්තේ කොහොමද? එහෙනම් මේකේ සමුදය මේක ඇතිවීම කොහොමද උනේ? ඇති වෙන එක. මේ රූපේ ඇති උනේ කොහොමද? සතර මහා ධාතුන්ගෙන් තමයි හට අරන්. එතන කොහොමද බිහි වුනේ? මව පියා නිසා තමයි බිහි වෙන්නේ. කවුද හින්දාද? මවයි පියයි නිසා මේ රූපේ බිහි වෙනවා. හරිනේ. අම්මගේ අසුචි ගොඩකුයි තාත්තගේ අසුචි ගොඩකුයි එකතු වුණා. අර කලලේ කියන්නේ ඉතින් ඕක තමයි. ඉතින් ඕකේ අපි අල්ලගෙන ඕකේ බැහැගත්තා. එහෙමනේ දැන් හදාගෙන තියෙන්නේ. එතකොට දැන් ඔය ඇත්තන්ට පැහැදිලිව පේනවා අර කලලේ කියන එකේ දැන් හදාගෙන ඊට පස්සේ මේක පෝෂණය කරන්න ඕනේ. මොනවද පෝෂණය කරන්නේ? ඒකෙන් තමයි කබලින්කාර ආහාර. කනබන ආහාර ඔය ඇත්ත ඒවා ඒ වගේ තියෙන ඒවා කනකොට අම්මා කාලා තමයි ඉස්සෙල්ලා පෝෂණය කරන්නේ. ඊට පස්සේ අපිම කනවානේ. අපිම කනවා. එහෙනම් මෙන්න මේ විදියට කනකොට මේක පෝෂණය වෙනවා. ඉතින් මේකෙන් තමයි මේ සකස් වෙන්නේ. එතකොට රූපේ වෙනස් වෙනවා. රූපේ හටගන්න හේතු වෙනවා පින්නතුනේ. අපේ කර්මයක් හේතු වෙන එක. අපේ කර්ම ස්වභාවය පෙර වූ කර්ම ස්වභාවය හේතුවෙන් තමයි මේ එක හේතු ප්‍රත්‍යක් වෙන්නේ මේ කර්මයක් හේතුවක් වෙන්නේ. ඒ වගේම අපේ ආහාරයත් හේතු වෙනවා පින්නතුනේ. ආහාරේ කනබන ආහාරයත් හේතු වෙනවා. ඊළඟට මේක වෙනස් වෙන්න තව
තව එකක් බලපානවා ඒක තමයි ඍතුව. මේ සීතල රස්නේ ගතිය මේ තියෙන පරිසරයේ ස්වභාවයත් බලපානවා. ඒ වගේම පින්නතුනේ අපේ හිතත් බලපානවා මේක වෙනස් වෙන්න. හරි මේ ආකාර හතරෙන්ම මේ රූපේ හැදිච්ච රූපේ වෙනස් කරනවා. එහෙනම් ඔයත්න්ට පැහැදිලිව පේනවා ඇති මේ වගේ රූපයක් තමයි මේ අපි හතරගොරට ගහලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු වලින් හැදිච්ච මේ රූපය ඇතිවීමක් තියෙනවා. එහෙමනම් ඒ ඇතිවීම ඇති වෙන්නේ කොහොමද? මේ ධාතු හතර යම් කෙනෙක් අපි සංසාරේ පෙරිනම් මගේ කියලා ගත්තනම් ඒ කියන්නේ පඨවිය මගේ කියලා ගන්න ලොකු කැමැත්තක් ආශාවක් තියෙනවා. ඒ පඨවිය මගේ කියලා ගන්න කැමැත්තක් ආශාවක් තියෙන කෙනා මොකද වෙන්නේ? එයා ඊළඟ භවෙත් මේ පඨවිය මගේ කියලා ගන්නවාම ආපෝ මගේ කියපු කෙනා ගන්නවා. ඉතින් අපි මේ අරගෙන මේ හදාගෙන තියෙන්නේ ඒකින්ද තමයි. ඉතින් ওই පඨවිය මගේ නෙවෙයි පින්නතුනි. මොකද මේ පඨවිය කියන එක පඨවිය විතරක් නෙවෙයි ආපෝ තේජෝ වායෝ මේ ධාතු වල ස්වභාවය පින්නතුනි මේ හතරක් මේ හතරම එකට තියෙන්නේ. නමුත් සමහරලාට එක ස්වභාවයක් වැඩියෙන් පෙන්නනවා. එතන මේ හතරක් නෙවෙයි. මෙතන තවත් හතරක් පේන්නේ නැතු වුණත් මෙතන තියෙනවා. විස්තර කරනකොට විස්තර කරන්න පුළුවන් අපිට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන. ඒ කියන්නේ මේ හැම අංශුවක්ම මේ අර තියෙන දත්ත කෙස් ඔක්කොම කෑලි කෑලි වලට කඩලා අන්තිම අංශුවට කඩනවා කියලා හිතන්න. අන්න ඒ අන්තිම අංශුවට කඩපුවාම ඒ අන්තිම අංශුවේ තියෙන්නේ ඔන්න ඒ වම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. හරි? එහෙනම් මෙන්න මේ ධාතු හතරෙන් හැදිච්ච මේ සුද්ධ අෂ්ටකයක ස්වභාවය තමයි පින්නතුනේ හැම මොහොතකම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් අර කෙස්ලොම් නියදත් කියන ඒවා ඔක්කොම වෙනස් වෙනවා. ඒක වෙනස් වෙන්නේ පින්නතුනේ මතක තියාගන්න මේ මරුණ පස්සේ නෙවෙයි. හැම මොහොතකම මේ මොහොතේ ඔයත් මේ වාඩි වෙලා ඉන්න මොහොතේ කෙස් වෙනස් වෙනවා. ලොම් වෙනස් වෙනවා. නියපොතු වෙනස් වෙනවා. ඒ වගේම මේකේ තියෙන ඇට මිදුළු මේ ඔක්කොම කොටස් වෙනස් වෙනවා. එහෙනම් මොකද මේ වගේ ස්වභාවය එක ස්වභාවයක සිට සව ස්වභාවයකට හැම මොහොතකටමපත් වෙනවා. එක මොහොතක්වත් එක ස්වභාවයෙන් තියෙන්නේ. එහෙනම් මේ හැම එකක්ම නිට්ටයද අනිත්‍යද කියලා බලන්න. එහෙනම් හැම එකක්ම නිට්ටයද මේ රූපේ තියෙන පඨවි කොටස නිට්ටයද? ආපෝ තේජෝ ආයෝ නිට්ටයද? නෑ නේද? දැන් අයිස් කුට්ටියක් ගන්නකො බලන්න. දැන් අයිස් කුට්ටියක් තියලා අයිස් කුට්ටිය රත් කරනවා. දැන් ඒක තියෙන පඨවි ස්වභාවයනේ. තේජෝ ස්වභාවය වැඩි වෙන්න මොකද වෙන්නේ බලන්න. තේජෝ ස්වභාවය වැඩි වෙන්න අන්න පඨවි ස්වභාවය අඩු වෙලා ඒක දියර වෙනවා. ආපෝ ස්වභාවයටපත් වෙනවා. වැඩිපුර ආපෝ ස්වභාවයට පඨවි ආපෝ. තවත් රත් කරපුවා මොකද වෙන්නේ? ඒකේ රත් වෙන ගතිය වැඩි වෙනවා. දැන් රත් වෙච්ච උණු වතුර නටනවා කියලා කියනවා. එහෙනම් පඨවිය තිබුණ එක දැන් ආපෝ බවටපත් වුණා. ආපෝ තිබුණ එක දැන් වැඩිපුර තේජෝ ධාතුවටපත් වෙනවා. දැන් තේජෝ ධාතුව මොකද වෙන්නේ? තේජෝ ධාතුවත් තව ටිකක් රත් වෙන්න මේක වායෝ වාෂ්ප වෙලා යනවානේ හමා යන. එහෙනම් මේ එක ස්වභාවයක සිට තව ස්වභාවයකට පරිවර්තනය. එහෙනම් වාතයට ගිහිල්ලා ආයෙත් මොකද වෙන්නේ? වලාකුළු බවටපත් වෙලා ඝනීභවන වෙලා ආයෙත් ඇටිලා ඉතින් මේවා ඉතින් එක එක ස්වභාවයටපත් වෙනවා පින්නතුත්. එහෙනම් දැන් ඔයත්තන්ට මෙතන පැහැදිලිව පේනවාද මේ පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයෙන් තියෙන එකම දෙයක්වත් මේ ගස් ගල් පර්වත වේවා අපේ කය වේවා එකම එකක්වත් එකම ස්වභාවයෙන් තියෙන්නේ නැති බව. හැම වෙලේම වෙනස් වෙනවා. එහෙනම් හැම වෙලේම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ආන්ගේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත දේ එහෙනම් ඒකේ ඇතිවීමකුත් තියෙනවා නැතිවීමකුත් තියෙනවා. එහෙනම් එක ස්වභාවයක් නැති වෙනකොට තව ස්වභාවයක් ඇති වෙනවා. එහෙනම්
ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. මෙන්න මේකට තමයි කියන්නේ අනිත්‍ය ස්වභාවය කියලා. අනිත්‍යතාවයක් තියෙනවා රූපයට. රූපේ අනිත්‍යයි. එහෙනම් මේ හැම දෙයක්ම අනිත්‍යයි. හැබැයි අනිත්‍ය එකක්. එහෙනම් අනිත්‍ය වෙන රූපයක් Taman දරාගෙන ඉන්න එකම මගේ කියාගෙන තියාගෙන ඉන්න එකම. යමක් අනිත්‍ය නම් එතන අනිවාර්යෙන් මගේ කියාගත්ත තැන දුක තියෙනවා. එහෙනම් ගස් වලට දුක තියෙනවද? නෑනේ. ඇයි දුක නැත්තේ? ගස් වලට අර විඥානයක් නැති නිසා විඥානය කියන ශක්තිය තියෙන සත්‍යයගේ පමණයිනේ. විඥානයක් නැති නිසා එතන දුකක් නැහැ පින්නු. එහෙනම් දුක තියෙන්නේ කොතනද? දුක තියෙන්නේ සත්‍යය තුල පමණයි. ඇයි? ඔය රූපය දැනුවත් වෙලා තියෙනවා විඥාණයෙන්. ඔය රූපේ නිට්ටයයි කියලා තමයි අල්ලගෙන ඉන්නේ. මොකද ඒක හැදිලා තියෙන්නේ මෙහෙම. හැදිලා තියෙන්නේ මෙහෙමයි නිකන් සාමාන්‍ය ස්වභාවයේ දැන් සංසාරේ යන අසුතවත් පෘථග්ජනෙක් ඉන්නවා කියලා හිතන්නකො. අසුතවත් පෘථග්ජනෙක් කියලා කියන්නේ මේ ධර්මය අහලා නැහැ. ධර්මයක් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අසුතවත් පෘථග්ජනෙක් ඉන්නවා. ඉතින් ආන් ඒ වගේ පෘථග්ජන කෙනෙකුට පින්නතුනේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ වෙනස් වෙනවා කියන එක එයා දන්නවා. මේ විදිහට ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි කියන එක එයාලා දන්නවා. දන්නේ? එහෙනම් දන්නේ නැති හින්දා පින්නතුනේ එයාලා මොකද වෙන්නේ? එයාලා හැම වෙලාවෙම මේක නිත්‍යයි කියලාමයි ගන්නෙ. මොකද මේක තියෙනවා. තියෙනවා. හැම වෙලේම තියනවා කියන එක නෙවෙයි. මේ ඉන්නේ. එයා ඉන්නවා හැමදාම ඉන්නේ. දැන් කසාද බඳින්නේ උනත් එයා හැමදාම ඉන්නවා කියන්නේ. ඔයගොල්ලෝ මැරෙනවා කියලා හිතලා කසාද බඳලා තියනවාද? මෙයා මැරෙනවා හෙට. මහත්තයා හෙට මැරෙනවා. බඳින්න කලින් දවසේ හිතලා එහෙම බැන්දද කවුද? නෝනා හෙට මැරෙනවා කියලා එහෙම ගෙනාපු කෙනෙක් ඉන්නවා. හෙට මැරෙනවා කියලා කෙනෙක්. එහෙම හිතන්නේ හැම වෙලෙම මැරෙනවා තමයි. ඒ වුණාට සාමාන්‍ය දන්නේ නැති කෙනා ඒ අනවබෝධ නිසා මෙන්න මේ අවිද්‍යාව මේක තේරෙන්නේ නැහැ පින්නතුනි. මොකද ඒ තරම් මේ ඇහැට පේන්නෙම මේවා දිගටම තියනවා කියලා. දිගටම තියනවා. ඒතර දිගටම තියනවා කියලා පේනවා නම් ඒ දිගටම තියනවා කියලා පේන කෙනා ඒක ගන්නේ නිත්‍ය වශයෙන්ද අනිත්‍ය වශයෙන්ද? තියනවානේ ඇත කියන සංඥාවෙන්නේ ගන්න. එහෙනම් ඒක නිත්‍යයි. එහෙනම් රූපේ නිත්‍ය වශයෙන් තමයි අරන් තියෙන්නේ. ඒකනේ දුක ඇති වෙන්නේ. යද නිච්ඡං තන් දුක්ඛ. යමක් නේද? අනිත්‍ය නම් එයා ඒ අනිත්‍ය වශයෙන් දන්නේ නැති නිසා එයා අනිවාර්යයෙන්ම ඒක ගන්නේ නිත්‍ය වශයෙන්. අනිත්‍ය දෙයක් නිත්‍ය වශයෙන් ගත්ත කෙනාට දුකම තමයි. නේද? අනිත්‍ය වෙන දේ තියෙනවා අනිත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අනිත්‍ය තමයි ඇත්ත తත්වය. එහෙනම් අනිත්‍ය ඇත්ත తත්වය නම් නිත්‍ය වශයෙන් ගත්ත කෙනෙක් නේ ඉන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. මේක පටලවා ගන්න එපා. අනිත්‍ය තමයි මේ ලෝකේ ස්වභාවය යථාර්ථය සත්‍ය වෙනස් වෙනවා කියන එක. එතකොට මේක අවිද්‍යාව නිසා කෙනෙක් අරන් තියන්නේ නිට්ටයයි කියලා. තියනවා. දැන් ඔය ඇත්තන්ට හරි බල්බ් එකක් දාපුවම බලන්න මේ බල්බ් එක දිගටම පත් වෙලා තියනවා කියලාද පේන්නේ නිවිලා තියෙනවා. පේන්නතුනේ ඒක පේන්නේ දිගටම පත් වෙලා තියෙනවා. නමුත් ඔයාට දන්නවාද සාමාන්‍ය බල්බ් එකක් කරන්ට් එකක් අපේ සාමාන්‍ය ඔය ජල විදුලියෙන් එහෙම උත්පාදනය කරන ඒවා මේ තියෙන ගෙදර සාමාන්‍ය බල්බ් එක තප්පරයකට 50 සැරයක් නිවි නිවිපත් වෙනවනේ. ඔක ඇහැට පේනවා. පේන්නේ ඇහැට පේන්නේ. ඉතින් ඇහැට පේන්නේ නැති හින්දා අපි කියනවා ලයිට් එක දාලා තියෙනවා. ලයිට් එක දාලා පත් වෙලා ඇත්ත නිට්ටයයි. නමුත් විද්‍යාඥයෙක්ගෙන් අහුවොත් මොකද්ද කියන්නේ? විද්‍යාඥයෙක් කියනවා නෑ මේක මේ දාලා කියලා පෙවුනට ඕක තප්පරයකට 50 සැරයක් ධනරින මාරු වෙන හින්දා මේක නිවෙනවපත් වෙනවා. හැබැයි අපිට ඒක අහුවෙන්නේ නැහැ පින්නතුනේ. එච්චර වේගෙන් සිද්ධ වෙන එකක් ඇහැට
අහුවෙන්නේ නැහැ නිවෙනවාපත් වෙනවා විදිහට. වේගයෙන් සිද්ධ වෙන්නේ. එහෙනම් මේ තප්පරයට 50 සැරයක්ද මේ පඨවි ආපෝ තේජෝ වායුවෙන් හැදිච්ච මේ රූපය වෙනස් වෙන්නේ. මොනතරම් වේගයකින් වෙනස් වෙනවද? ඒ කියන්නේ චිත්තක්ෂණ 16යි තියෙන්නේ කියලා කියන්නේ. මේ චිත්තක්ෂණ 17. එතකොට මේ චිත්තක්ෂණ ඒ තරම් එකෙන් තප්පර මිලි තප්පරය නැනෝ තප්පරයක්වත් නැති තරම් හිතා ගන්නත් බැහැ. ඒ තරම් වේගයෙන් මේක ඇති වෙලා නැති වෙලා යනවා. චිත්තක්ෂණ 17 කියන්නේ මහා ලොකු එකක් නෙවෙයි. එහෙනම් මේ තරම් වේගයකින් මේ රූප කලාප ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා යනවා නම් වෙනතුනේ කල්පනා කරන්න පුදුමාකාර වේගයකින් මේ රූප කලාප ඇති වෙනවා නැති වෙනවා කියලා කියන්නේ අපිට මේ කොහෙත්ම රූප කලාපයක් ඇති වෙන නැති වෙන වේගය ඇහැට නම් පේන්නේ නැහැ පිළි. ඇහෙන් බලන්න නම් බෑ කවදා. කනෙන් අහන්න පුළුවන්. කනෙන් අහන්නත් බෑ. ඕකනේ තියෙන ප්‍රශ්නේ. ඇහැට පේන්නෙත් නැත්තම් කනට ඇහෙන්නෙත් නැත්තම් නහයට දැනෙන්නෙත් නෑ. නහයට දැනෙන්නෙත් නෑ. දිවට දැනෙන්නෙත් නෑනේ පින්නත්. කයට දැනෙන්නේ නෑ. ඕකෙන් බලන්න පුළුවන් එකම තැනයි තියෙන පින්නතුනේ ඒක තමයි අපි මන යොදවලා මනෙන් නිකම් බෑ මේ භාගතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයත් එක්ක කල්පනා කරනකොට අන්න අපිට තියෙන ඉන්ද්‍රියක් පහළ වෙනවා. ඇස කන දිව නාසය කියන ඉන්ද්‍රිය නෙවෙයි. මෙතන තියෙනවා නිවන් දකින්න අදාළ වෙන ඉන්ද්‍රියක්. ඒකට තමයි අපි කියන්නේ මොන ඉන්ද්‍රියද? ඒකට කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. ප්‍රඥාව පහළ වුණාම තමයි. එහෙනම් යම් කිසි කෙනෙකුට ප්‍රඥාව පහළ වෙනවා නම් ආන්ගේ ප්‍රඥාව පහළ වෙන වෙලාවේදී ඒ ප්‍රඥාවෙන් මේක දකින්න. මේ ධර්ම දේශනාව අහනකොට ඔය ඇත්ත ඒක කල්පනා කරනකොට පේන්නේ ඇත්ත නේනම් කියලා මේ දැනෙන්නේ ටිකක් හරි ඒක ප්‍රඥාවෙන් ඇහෙන්නේ. එහෙනම් ප්‍රඥාවෙන් බලනවා මේ අනිත්‍ය ස්වභාවය. මේක අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය නම් යද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් දුක නම් ඒක තමන් කියලා ගන්න සුදුසු නෑ පින්නත. මම කියලා ගන්න වටින්නේ නෑ මේ. කිසිම දැන. ගන්න දෙයක් නෑ. කොහොමද මං කියලා ගන්නෙ නේද? ගන්න දෙයක් නෑනේ. එහෙනම් දැන් පෙන්නතුන්ට පැහැදිලිව පේනවා. එහෙනම් මේ රූපය කියන එක අර හතරමං හන්දියේ ගොඩ ගහපු මේ කයේ ස්වභාවය දින මේ කොටස් එකක්වත් පෙර වූ මේ මං කියලා මම කියලා ගත්තනේ මේවා මගේ කියලා ගත්තා. එහෙනම් දැන් හතර කොන හතර පැත්තේ ගොඩ ගහලා බලපුවාම මෙන්න මේ ධාතු වලින් හැදිච්ච දේවල් ඇතිවීමකුත් තියෙනවා නැතිවීමකුත් තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල්. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් සිංහලෙන් කියනවා නම් අනිත්‍යයි දුකයි අනාත්මයි මම කියලා මගේ කියලා ගන්න බෑ මේකක්. එකක්වත් ගන්න බෑ රූපේ. මේ එකක්වත් ගන්න බෑ. ඔය ඇත්ත මොන විදියට ඔක ගන්න ගියත් මගේ කියලා ගන්න බෑමයි. දුකටපත් වෙලා තියෙන්නේ මොන හරි වේදනාවක් විඳින්නේ හරි මොකක් හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ තියෙන්නේම ඔය මොකක් හරි එකක් මේ හතරම තමයි අරන් දෙන්නේ. මේවා මගේ කියලා ගත්ත හින්දා. සමහර වෙලාවට මේ සැරේ ගන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් පින්නතුනේ මේ සැරේ විතරක් නෙවෙයි සංසාරේම අපි මේ අරන් කුරුද්දට ආයෙත් ගන්න. මේ සැරේ ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. නේද? මේ සැරෙන්වත් මේක අත්හැරලා දාලා යන්න පුළුවන්ද කියලා නේද? තව දුරටත් කල්පනා කරොත් හිතුවොත් නේද? තමන්ගේ එකත් එහෙම නැතිනම් අනිත්‍යව කොහොමදනේ? අනිත්‍ය ගෙවල් දොරවල් යාන වාහන අඹදරුවෝ ඔය ඔක්කොම පින්නතුනේ අනිත්‍යයි. ඔය හැම රූපයක්ම අනිත්‍යයි. වෙනස් වෙලා යනවා. කොයිදා තිබුණ ඔය රූප එකක්වත් නැහැ. ඔය පින්තූර ගහගෙන තිබුණාට ඒ රූපවල දැන් නැහැ. දැන් බලන්න කයවල හැටි විතර. කොණ්ඩේ පැහිලා, අමරැලි යටිලා, ඇවිද ගන්න බැරුව මේ විදිහට අපේ කය මේ තරුණ කාලෙත් එහෙමමයි. තරුණ කියලා එකක් නෑ. තරුණ කාලෙත් ඒත් අනිත්‍යම තමයි. පොඩි කාලෙත් එහෙම.
අම්මගේ කුසේ හිටියත් අර කලලේ ස්වභාවය තිබ්බත් ඒකත් වෙනස් වෙවි යන එන එක ස්වභාවයක කිසිම වෙලාවක තියෙන්නේ නැහැ පින්නතුනේ ඒවා අනිත්‍යයක් වෙනස් වෙන. ඉතින් එහෙමනම් මේ රූප ඔක්කොම එහෙමනේ ගෙවල් තියෙනවා ගෙවල් නැති වෙලා යනවා. දැන් පහුගිය කාලේ නේද මේ දවල් තිබුණ ගේ හැන්දෑ වෙනකොට සම්පූර්ණ ගිනි අරන් ඔක්කොම නැහැ මොකුත් නැහැ. එහෙනම් ඒ වගේ තමයි හැමදේම වෙනස් වෙවි යන. එනිසා වාහන වේවා හැමදේම ඔය එකක්වත් තමන්ට ඕන විදියට නම් පවතින්නේ නැහැ. තමන්ගේ ග්‍රහණේ නැහැ. තමන්ගේ අනුසකේ නැහැ. තමන්ට ඕන විදියට පවතින්නේ නැහැ. ඉතින් ඒක තමයි අනිත්‍ය කියලා කියන්නේ. එහෙනම් ඒ ඇති වෙන නැති වෙන ස්වභාවය ගැඹුරින්ම ගත්තාම චුද්දාෂ්ටකයක ස්වභාවයකින් මේක තේරෙන්නේ. මොකද්ද මේ චුද්දාෂ්ටකයක ස්වභාවය කියලා කියන්නේ? චුද්දාෂ්ටකයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ තියෙන ඔක්කොම මේ ඕන පදාර්ථයක කුඩාටම අන්තිමට කඩලා ඒ පරමාණුවටත් එහා කඩලා අන්තිම තැනට කඩපුවාම තියෙන එක තමයි ඒ තියෙන්නේ. ඒක වෙනස් වෙනවා කියන්නේ ඔක්කොම වෙනස් වෙනවා. එහෙනම් දැන් පැහැදිලිව පේනවා මේ සියල්ලම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. රූපේ විතරද වෙනස් වෙන්නේ? නෑ පින්නතුනි රූපේ විතරක් නෙවෙයි. එහෙනම් රූපය අපි වැඩිපුරම මේ කයවල් මේ තියෙන ලෝකේ මනුස්ස ලෝකේ එයත් දැනගන්න වැඩිපුරම ඇවිල්ලා තියෙන රූප වලට මේ කයට තමයි වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් කයට සම්බන්ධ අනිත් ඒවාත් තියෙනවා මොනවාද? අනිත් රූප මොනවාද? කයට මේ කයේ තියෙන නැස් තියෙන එහෙනම් ඇහැටත් ඇරිලා තියෙනවා. ඇහැ කියන එකත් එහෙනම් නිට්ටයද අනිත්‍යද බලන්න. ඕකත් පේන්නේ නැති යනවා. අන්තිමේට ඉතින් මොකුත් නැහැ නේ. ඔක පුච්චලා දානවා. නේද අර මොකද්ද ආදාහන ආකාරයට දාලා පුච්චලා දාන. නැත්තම් පොළොවට පස් කරලා දාන. මොකක් හරි නෙවෙන්නේ. ඔක ඉතින් එහෙම එකක් නෙවෙන්නේ. මේ මොහොතේ වෙනස් වෙනවා. දීර්ඝ කාලීන බැලුවත් එහෙම එකක් වෙනස් වෙනවා. කනත් එහෙම. නහයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි. එහෙනම් මේ ඔක්කොම එහෙමමයි වෙනස් වෙනවාමයි. එහෙනම් ඇහැට ගෝචරන ඔය වර්ණ රූප එහෙම වෙන්නේ නැද්ද? ඔය පේන ඒවා ගස් ගල් පර්වත වුණා. ඒවත් වෙනස් නෙපෙන්නේ. එන ස්වභාවය වෙනස් වෙනවා. ඊළඟ ස්වභාවය තව ස්වභාවයකටපත් වෙන. ඉතින් එහෙනම් එක එක ස්වභාවයකට යුක්ත හැම වෙලේම ඇහැ නේවත් වෙනස් වෙන්නේ නැන්න බලන්න. දැන් ඔය අරලට කවුරු හරි බයිනා කියනවා. කවුරු හරි බයිනවා. ඉස්සෙල්ලා හොඳ කියපු එක්කනේ දැන් බයිනා මේ. ඉස්සර හරිම හොඳ ඔයා ගුණ වර්ණනා කර. දැන් බයිනවා. එහෙනම් ගුණ වර්ණනා කරපු එකක් දැන් වෙනස් වුණා. ඒකත් නැති වුණා. එහෙනම් දැන් බයින එක ඇති වෙලා. බයින එකක් තියෙයිද දිගටම? බයින එක කියන්නේ ඔක තියෙන්නේ නැහැ. ටික කාලයක් බැලලා ඒකත් ඉවරයි. ඒකත් අනිත්‍යයි. එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද? කෙටි කාලීනව මේ මොහොතෙත් පින්නතුනේ අපේ උගුරෙන් එනේ ශබ්දයත් එක්ක ඇති වෙනා වූ දේ අපිම තමයි උපාදානය කරගෙන තියෙන්නේ. ඒ වෙලාවෙත් ඒක අනිත් එනමුත් එහෙම දකින්න බැරි කෙනා මෙහෙම දකින්න. මොකද්ද? මේ දිගටම බලන්නකො මොකද්ද? දිගටම බලනවා කියලා කියන්නේ දීර්ඝ කාලයක් බලන්නකො. හොඳ කියා ඉන්න කෙනෙකුට අපි ඇලෙනවානේ. අපිට හොඳ කියනවා නම් හරි ෂෝක් ඉතින් හැම වෙලේම කතා කරන්න හිතෙනවා. නැවත අහන්න හිතෙනවා. ඒ හොඳනේ කියන්නේ. එතකොට අපි හොඳ කියනකොට ඇලෙනවනේ. එහෙනම් හොඳ කියනවට ඇලෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. කීර්ති ප්‍රශංසා වලට ඇලෙනවා කියලා කියන්නේ ඒකත් ප්‍රශ්නයක් තමයි. එහෙනම් ඒකට ඇලෙනවා. එතකොට Tamanට තියෙන අපකීර්තියට ගැටෙනවනේ. බයිනෝකට එහෙම ගැටෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරේ ඇලෙන්නත් එපා ඔකට ගැටෙන්නත් එපා. මොකද මේ දෙකම අනිත් හොඳ කිව්වත් එකයි හොඳ කිව්වත් ඒකත් නැති වෙලා යනවා. නරක කිව්වත් ඒකත් නැති වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ හොඳ කිව්වත් ඒක ගණන් ගන්න එපා. නරක කිව්වත් ගණන් ගන්න එපා. දෙකම එක. හිත හරි කැමැත්ත තියෙන මොකේද එහෙනම් බලන්න. හිතේ හරිම කැමැත්ත තියෙන්නේ මෙන්න මේ හොඳ කියන එකට තමයි. නරක කියන එකට කැමති නැහැ. ඒක ස්වභාවිකයි. නමුත් හොඳ කියනවාට ඇලෙන්න යන්න එපා. හොඳ කියන ඒවාට ඇලෙන්න යන්න එපා.
ඊළඟට එහෙනම් කවුරු හරි බයින් ඒවටත් එහෙම තමයි පින්නතුනේ කවුරු හරි බැන්නා එක එක දේවල් හිත රිදෙව්වා කිය. එහෙනම් ඒවට තරහ වෙනවනේ ඔයගොල්ලෝ නේද? දැන් බලන්න ඉස්සර තරහ වෙච්ච කට්ටිය ඉන්නවනේ දැන්. ඔය ඇත්තොත් එක්ක තරහ වුණා වෙන කවුරු හරි අහවලත් එක්ක තරහ වුණා කියලා එහෙම බලන්න. ඒ තරහ වෙච්ච කට්ටිය යාළුවිලා නැද්ද බලන්න. හොඳට හිටපු කට්ටිය තරහ වෙලා නැද්ද කියලා බලන්න. එහෙනම් හොඳට හිටපු කට්ටිය තරහ වෙලා හොඳ වෛරක්කාරයෝ වගේ කට්ටියක් දැන් යාළුවෝ. එහෙනම් හොඳට ඉන්නවා කියන එකත් අනිත්‍යයි නරකට ඉන්නවා කියන එකත් අනිත්‍යයි. එක විදිහක්වත් තියෙන්නේ නැහනේ වෙනස් වෙන. එහෙනම් ඒව ගන්නත් බෑ පින්නතුනේ. රූප ගන්නත් බෑ එහෙනම් ශබ්ද ගන්නත් බෑ. රස ඔය දිවට එන රසයන් තියනවද හරියට? නෑ නේද? ඔය ඇත්තම කියන්නේ එදා වගේ නෑ දැන් නම් වෙනස් රසක. එහෙනම් ඒ රසෙත් අනිත්‍යයි දිවත් අනිත්‍යයි කියන දිවෙත් තියෙන ඔය තියෙන රස තන්තු ගැලවිලා යනවා. ඉතින් දිවට දැනෙන්නෙත් නැති වෙනවා ඊට පස්සේ. එහෙනම් ඒකත් අනිත්‍යයි. ඊළඟට එහෙමයි අනිත් පැත්තටත් එහෙමයි. කයටත් එහෙමයි. කයටින් සීතල රස්නේ මේවා දැනෙන ඒවත් වෙනස් වෙන හැම වෙලේම. නේද? තරුණ කාලේ මේ කය ස්පර්ශ කරනකොට දැනෙන ස්වභාවයනේ වයසට ගියාම දැනෙන්නේ. මම රැලියට තේරෙන්නේ නැතිව. ඒවත් එහෙම තමයි එන ස්පර්ශය. මధుරු එහෙම කාලා පස්සේ තමයි දැනෙන්නේ කාලා කියලා. රතු වෙලා හැම කියනකොට මధుරුවෙක් කාලා කියලා. දන්නේ. ඉතින් එහෙමනම් මේ ඔක්කොම පින්නතුනේ නම් මේ රූපයන් නිට්ටයද අනිත්‍යද කියලා බලන්න. එහෙනම් යද නිච්ඡන්තං දුක්ඛං යමක් අනිත්‍ය නම් දුකයි දුක නම් ඒක මගේ කියලා ගන්නට. මොකද මේ අනිත්‍ය දේවල් මගේ කියාගත්ත තැනම දුක අත්පත් වෙනවාමයි. අනිත්‍ය දේවල් නිට්ටයයි කියලා තමන් ප්‍රයෝටිලා ඉන්නේ මුලා වෙලා ඉන්නේ අවිද්‍යාවෙන් යන තියෙන විද්‍යාව පහල කරගත්තා නම් මේවා අනිත්‍යතාවයෙන් යුක්තයි කියන ස්වභාවය ඒ අනිත්‍යතාවයෙන් යුක්තයි කියන එක හරියට අවබෝධ වෙනකොට මේක අතහැරෙනවා. අනිත් එක කොහොමද වෙන්නදුනේ ගන්න කියලා හිතන්නේ. ඇති වෙච්ච තැනම නැති වෙනවා නම් අල්ලන්න බෑනේ. මේ ඇති වෙනවා නැති වෙනකොටම නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. මේ මොහොතේම ඉවරයිනේ. ඉතින් අන්න ඒක එහෙමනම් ඒ ස්වභාවය හොඳට තේරුම් ගන්න ඇති වෙලා නැති. ඉතින් මෙන්න මේ ඇතිලා නැතිලා යන ස්වභාවයට කියන අනිත්‍යතාවය නම් රූපේ විතරක් අනිත්‍ය වෙන්නේ නැත. රූපේ විතරක් නෙවෙයි වේදනාවත් එහෙම. සංඥාවත් එහෙම අනිත්‍යයි. සංස්කාර විඥාන මේ පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි පිණි. ඇයි එහෙම කියන්නේ? දැන් අපි හිතමුකෝ රූපයක් හා සම්බන්ධ වෙලාම තමයි අපිට වේදනාවක් හටගන්නේ. රූපේ ස්පර්ශ කරපුවාම ඒ රූපේ ස්පර්ශයෙන් හට ගන්නා වේදනාවක් තියෙනවා. මොකක්ද ඒක? එක්කෝ ඒක සුඛ කියලා ගන්නවා එක්කෝ ඒක දුකයි කියලා ගන්නවා. එක්කෝ සුඛයි කියලා ගන්නවා එක්කෝ දුකයි කියලා ගන්නවා. දෙකම එකයිනේ. මොන බලන්න සුඛ කියන වේදනාව තියෙන්නෙත් නැහැ දුක්ඛය කියන වේදනාව තියෙන්නෙත් නැහැ. ඇයි? දැන් ඔයත් දන්නව නේද සුඛ වේදනාව කියන එක දිය බුබුලකට බුදු පියාණන් වහන්සේ උපමා කරලා තියෙනවා. සුඛ වේදනාව දිය බුබුලක් වගේ. එහෙනම් මේ සුඛ වේදනාව ඇති වෙච්ච තැනම නැති වෙනවා. දැන් ඔයත්ගේ සාමාන්‍යයෙන් හිතන්නකො ඕනම තැනක දැන් ඔයාලා කනවා කියලා හිතන්නකො මොන හරි. මේ කනකොට අර බත් ගුලියක් අනලා දිවේ තියාගන්නවා. තියාගන්නකොට ඔයගොල්ලන්ට රසයක් එනවනේ. ඒ රසය සුඛයි කියලා ගත්තා නම් සුඛ වේදනාවක් කියලා ගත්තා නම් ඒක එතන හපලා ගිලිනකොට මොකද වෙන්නේ? ඒ අඟල් දෙකෙන් එහාට ගිය ගමන් මොකද වෙන්නේ? ඒ සුඛ වේදනාව නැති වුණාද නැත්නම්? එහෙනම් සුඛ වේදනාව මේ මොහොතේම ඇති වුණා නැති වුණා. එහෙනම් ඇති වෙලා නැති වෙනකොටම දුකයි දැන් දුකයි නැවත හදා ගන්න හදනවා. දුක නැති කර ගන්න හදනවා කොහොමද? තවපත් ගුලියක් අනලටක් ගාලා ගිලිනවා. ගිලිනවනේ තියාගන්නවා කටේ. කන්න එපා කියලා නෙවෙයි කියන්නේ බලන්න මේ කරන වැඩේ අපි එහෙනම් දිවේ තියාගන්නකොටම අන්න ආයෙත් මොකද වෙන්නේ සුඛ වේදනා ඇති වුණා ඇති වෙච්ච තැනම නැති වුණා ගිල්ලා ඉවරයි. දැන් මේ අඟල් දෙකක මේ රසය තියාගන්න අඟලක් විතර පොඩ්ඩනේ නේද? මොන තරම් දැඟිල්ලක් දඟලනා නේ පිට. දිව නැති වුණා නම් එහෙම මරු තමයි ඕන එකක් කෑවේ.
දිව නැත්තම් එහෙම නේද? මේ කාලේ දැන් ඉස්සරහට ඕන එකක් කන්න වෙනවද? ඉතින් එහෙනම් දැන් පැහැදිලිව පේනවා නේද මේ දිව අරඹයාමෙන් දින සුඛ වේදනා නැති වෙනකොටම දුක එනවා. එහෙනම් ආයේ දුක දැන් තියනවද නැන්නේ? දුක වේදනාව තියෙන්නේත් නැහැ. ආයෙත් කාලා ආයෙත් දිවේ තියා ගන්නවා. දිවේ තියෙනකොට සුඛ වේදනා නැති වෙන ආයෙ දුක වේදනා. දුක වේදනා නැති වෙනකොටම ආයෙත් දිවේ තියාගෙන සුඛය. එහෙනම් සුඛ වේදනාවත් අනිත්‍යයි දුක්ඛ වේදනාවත් අනිත්‍යයි. එහෙනම් වේදනාව කියන එක පින්නතුනේ දිය බුබුලක් වගේ ඇති වෙච්ච තැනම නැති වෙයි. නේද? ඉතින් ඔහොම ගිහිල්ලා අන්තිමේට මොකද ගන්නේ? බත් කන එක නවත්තන නේද? බඩත් පිරিলা හිතත් පිරුණා ආයෙ කන්න බෑ. මොන විදිහට රත්තරන් ගෙනල්ලා අනලා දුන්නත් ආයෙ කන්නේ. ඇයි ඒ? දැන් ඊට පස්සේ මොන සුඛ වේදනාවක්වත් නැහැ කෑවට. කන්න බෑ ඉවරයි දැන්. දැන් එහෙම බෑ කියන එක තියෙන්නෙත් නැහැ. ඒකයි වැඩේ. ඒ කියන්නේ බෑ කියන එක තියෙන්නෙත් නැහැ. මොකද අනිත් පැත්තෙන් දිර ඒවත් අනිත්‍යයි එළියට යනවා. එළියට යනකොට ආයෙත් වෙන්න කන්න ඕනේ. දැන් රැට කෑවා කියලා ඉතින් ආයෙ හෙට උදේ නොකා ඉන්නේ නැහැ නේ. හෙටත් කනවා. උදේටත් කනවා අනිත් පැත්තෙන් යනවා පින්න. එහෙනම් කන එකත් අනිත්‍යයි යන එකත් අනිත්‍යයි. දෙකම අනිත්‍යයි. එකක්වත් එහෙනම් නිත්‍ය වශයෙන් තියන්න බෑ පින්නතුනේ. ඒවා ඔක්කොම අනිත්‍යලා. එහෙනම් දැන් බලන්න මේක අවබෝධ වෙන්න මොකද වෙන්නේ අපිට? මේ ධර්ම කාරණා අවබෝධ වෙන්න අපි පුදුමාකාර සැනසෙල්ලකටපත් වෙනවා අපිට. ඒයි සැනසෙන්නේ. ඉතින් ලෝකේ ඇත්තනේ මේ බලන්නේ යථාර්ථයෙන්. දැන් සමහර අයට මේක පේන්නේ මේක නෙගටිව් ඍණාත්මක ධර්මයක් කියලා භාගතුන් වහන්සේගේ ධර්ම. එයාලා බලන දෘෂ්ටි එයාලට තේරෙන්නේ මේකේ යථාර්ථය. ඒ ඍණාත්මක කියන කොට්ටාශය දන්නේ නැහැ මේකේ යථාර්ථය අවබෝධ කරපුවාම ඇති වෙන සුවය මොකක්ද කියලා. සාමාන්‍ය ඒගොල්ලෝ භෞතිකවාදීන් කියලා හඳුන්වන්නේ. භෞතික වස්තු තියෙනකොට මගේ කියාගත්ත තරමට තමයි මේ වගේ සැපේ තියෙන්නේ කියලා තමයි ඒ අය විශ්වාස කරන්නේ. නමුත් භෞතික වස්තු වල යථාර්ථය මේ විදිහේ රූප වේදනා යනාදී යථාර්ථය අවබෝධ කරන්න ඒ පුජ්‍යලයා නිවෙනකොට හිතේ ගිනි ගැනීම රාග දෝෂ මේවා නැතිලා යනවා. පුදුමාකාර සැනසෙල්ලක් හිතට දැනෙයි. ඒ සැනසෙල්ල අත්විඳපු කෙනෙක් ඒ සැනසෙල්ල දැකපු කෙනෙක් ඒක දිගින් දිගට විඳින්න උත්සාහ කරන පින්න. ඒක සාමාන්‍ය සමාජයේ ඒ වගේ පුජ්‍යලයක් ගරහීමට ලක් කරනවා. ඇයි ඒ ගරහන්නේ? මේ පුජ්‍යලයා මේ සමාජයේ අර කියන ලෝකේ යන පුජ්‍යලයක් නෙවෙයි නේ හින්දා එයාට ගරහන. එයාව හැල්ලුවට ලක් කරනවා. ඒ වුණාට පින්නතුනේ ඒව එකක්වත් වැඩක් නෑ අපිට. ඇයි වැඩක් නෑ කියන්නේ? එකක්වත් වැඩක් නැත්තේ අපේ යථාර්ථය ඇතුලේ තියෙන සැනසීම ඒ අය දන්නේ. මොකද ඒ සැනසීම තුළ තමයි අපි ඉන්නේ. අනිත් ඒවා වැඩක් නෑ. මිනිස්සු එක දේවල් මොනවා කිව්වත් ඒ ඔක්කොම අපිට සංසාරේ ඕන තරම් ඕවා කියලා තියෙනවා. මොනවා කිව්වත් ඒවාකින් ඇති වැඩක් නෑ. ධර්මයේ බුදුහාමුදුරුවෝ කියපු දේ ඇහුවේ නැත්නම් තමයි පස්සේ. බුදු කෙනෙක් කියපු එකක් කවදාවත් වරදින්නෙත් නැහැ. වරද්දන්නත් බෑ. අපේ අයහපතට කියලාත් නැහැ. ඒ තරම් ශ්‍රද්ධාවෙන් අපි ඒවා පිළිගන්නත් ඕනේ. ඒ නිසා මේ කියන්නා වූ ධර්මයෙන් බාන මේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කරන්න ඍණ වෙන්නේ නැහැ අපි. අපේ හිත පිබිදෙන අපිට. නැත්ත තේරෙන්න. යථාර්ථය තේරෙන්න මේ එකක්වත් අල්ලන්නේ නැති වුනහම එයා මේ ලෝකේ මේක ඇවිල්ලා පිනතුරු මතක තියාගන්න මේ කට්ටියත් එක්ක යන ගමනක් නෙවෙයි. මේක ඇවිල්ලා තනියම යන ගමන. මේ තනියම තමයි මේ ගමන අවබෝධ කරගන්න තියෙන්නේ. හුදකලාවෙන් තනි වෙන්න. එතකොට මේ හුදකලාව තනිවීම තුළ තමයි
ධර්මයක් තේරෙන්න පටන් ගන්න කට්ටියක් එක්ක ගිහිල්ලා කරන්න බෑ මේ. ගෙදර වුණත් බලන්න කට්ටියම ඉතින් ඒ කණ්ඩායමම ඉතින් මේ විදිහට උදකලා වෙන්න කැමති නම් ඉතින් කමක් නැහැ හොඳයි. නමුත් උදකලා වෙන්න කැමති නැති කණ්ඩායමක් එක්ක ඉන්නකොට උදකලා වෙන පුජ්‍යලයට එතන අනිවාර්ය වෙනසක් වෙන්නේ. එහෙනම් පැහැදිලි නේද? මේ රූපය කියන එකත් එහෙනම් අනිත්‍යතාවය දකින්න අපි නිවෙනවා. වේදනාවෙත් අනිත්‍යතාවය දකින්න නිවෙනවා. එහෙනම් අනිත්‍යයි. එහෙනම් ඒ වගේම තමයි සංඥාව. සංඥාවත් එහෙමනේ සංඥාවත් අනිත්‍ය දෙයක්. ඇයි සංඥාව අනිත්‍යයි කියලා කියන්නේ? මොකද සංඥාව කියලා කියන්නේ රූපයක් ස්පර්ශ වුණාම ඇහැට හරි කන්ට හරි ඕන රූප ශබ්ද රූප අපි රූප කියවනේ කලින් නේද? මේ වගේ රූපයක් අමුක අපි ඇහැට එන රූපයක් හිතන්න. ඒ රූපය අපි හඳුනා ගැනීමක් කරමු. මොකක්ද හඳුනා ගැනීම? කළුයි සුදුයි මහතයි අහවලා පුජ්‍යලයා සතෙක් පුජ්‍යලයක් කියගේ හඳුනා ගන්න. මේ හඳුනා ගැනීම කියන එක නිත්‍ය එකක්. එහෙම නෑනේ පින්නත්. ඕක මිරිගුවක් වගේ කියලා බුදුහාමුදුරු දේශනා කළා. දැන් ඈත තියෙනවා ගහක් තියෙනවා. මෙහි ඉඳන් කියන හරි ලස්සනයි ගහක් හරි යන්කෝ ගහ මුලට එවනක් තියෙන හොඳ ගහක් යන් ළඟට කියලා දැන් එන්න ගහ ගාවට යන ළඟට යන. ගහ ළඟට යන්න අර ඈතට තිබුණු ලස්සන මොකද වෙන්නේ කියලා බලන්න ළඟට යද්දි. ළඟට යනකොට ඒ ලස්සන නෑ. ඒ තියෙන සංඥාව ලස්සනයි කියපු සංඥා කියන්නේ මොකද ඒ ගහේ සම්පූර්ණ කොක්කුයි කපුටුයි පෙවුන්නේ නැද කොක්කුයි කපුටුයි බෙටි දාලා සම්පූර්ණ ගහ විනාශ කරලා තියෙන ළඟට ගියාම ගන්ධස්තරේ දැකපුවාම වඩ දඟලන එන්න හිතෙන්නේ යන වේගයට වඩා ඉක්මනට දුවගෙන එනවා. ඔය වගේ තමයි පින්නතුනේ අපිට ඈතින් පේන දේ ළඟට ගියාම ඔය විදිහම තමයි අපේ මේ රූපයක් කාන්තාවක් පුරුෂයෙක් හරි ලස්සනයි හොඳයි කියලානේ ළඟට යන්නේ. ගිහිල්ලා ළඟටම යන්න හිත ඇතුලෙන් ළඟටම යන්න. ගිහිල්ලා හොඳට බලන්න. ඈතින් පේන මේ කාන්තාවගේ පුරුෂයාගේ ළඟට ගියාම මොනතරම් ගඳක් තියෙනවද බලන්න. මොනතරම් අසුචි වැක් කරනවද බලන්න. ඇහෙන් කබයෙන් ඈතට පේනවද කබයෙන්. රවට්ටන දේවල් තියෙන ඔක්කොම වහලා මේකප් කරලා මේවා කරලා නේද එක දේවල් තවරලා වහලා තියෙන ඔක්කොම ඇඳුම් අඳලා මේ ඔක්කොම අයින් කරලා බලපුවාම නව දොරෙන් ඕජාවක් කරනවා මොන ඇස් වලින් කබ වැක් කරනවා කන් වලින් කන් කලාඳුරු කටවල් ගඳයි පුදුමාකාරයි කෙල එනවා හොටු එනවා ඒකට දහඩිය දානවා ගඳයි මේ මුළු කයම ගඳයිනේ මල මුත්‍ර වැగిරෙනවා ඒ වගේ ජරා ගොඩක් තමයි මේ හොඳයි කියලා ඈතින් දැක්කේ හරි ලස්සනයි නමුත් ළඟට ගියාම ඔහොම එක තවත් ළඟට ගියාම ඒ හිතෙන් යනවා ළඟට ඔන්න කපල බලලා මුළු ඇඟම කපන දෙකට පලනවා මොනවාද ඇතුලේ තියෙන්නේ පෙනහළු තියෙනවා හෘද වස්තුවක් බොක්කු බඩය මොනවාද එහෙනම් මේ සංඥාවෙන් ලස්සන කාන්තාවක් ලස්සන පුරුෂයෙක් කියලා දාගත්තේ අන්තිමේට තියෙන ඇට ගොඩක් මස් ගොඩක් ලේ ගොඩක් ඇට මිදුළු මේ මෙව්වා හැදිච්ච එක මේ සංඥාවක් දාගෙන තියෙන ලස්සන කාන්තාවක් ඇට ගොඩකට මස් ගොඩකට පුරුෂයෙක් කියලා දාගෙන බබෙක් කියලා දාගෙන මේ ඇටත් ඔක්කොම කුඩු කරලා දාපුවාම ඔය සංඥාව දාලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ පරමාර්ථ ධර්ම වලට. එතන එහෙම සංඥාවක් නෑ ඕන දෙයක් අඩපුවාම ඔතනින් ඉවරයි. ඕන දෙයක් බින්දලා බලන්න අන්තිමට තියෙන ඔච්චරයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. මේ ධර්මතා. අපි අන්තිමට බලන්න එහෙනම් මේ සංඥා මිරිගුවක්. මේ සංඥා මිරිගුවක්. අපි දාගෙන ඉන්න ඈතින් අපි පින්තූරයක් අපි හිතමුකෝ නළුවෙක්ගේ නිලියෙක්ගේ තියනවා කියලා. අපි එතන මේ නළුවා ඉන්නවා නිලියේ ඉන්නවා කියලා ඇත්තට මෙතන තියෙන තින්ත ගොඩක් විතර. මොකෙක්වත් නැහැ. ටීවී එක එහෙම නැත්නම් මොනාරි එකක බලන්නකෝ ෆිල්ම් එක හරි
ඒ නළුව නිලියෝ එක ඉන්නවද? නෑනේ අපි හිතාගෙන ඉන්නවා නේද? ඇත්තටම ඒවා මොනවත් නෑ නිකම්ම නිකම් දේවල් ගොඩක් විතරයි. ඒ සංඥාවක් දාගෙන දෙනවා මෙහෙමයි කියලා. නම් මේ සංඥා මිරිගුවක් වෙනොත් ඒකත් අනිත්‍ය දෙයක්. මිරිගුව කියලා කියන්නේ නෑ. එහෙම නෑ. එහෙනම් මේ සංඥාව අනිත්‍ය වෙනස් වෙනවා. දැන් තියෙන එක නේ තව පොඩ්ඩකින් තියෙන්නේ. ඈතින් පෙවුන හොඳ ලස්සන ගහ කියලා ළඟට ගියා. මේ බෙටි ගහපු ගහ. තවත් වෙනස් වෙනවා. එහෙනම් මේ රූපය වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වෙන සංඥාවකට ඇලෙන්න ඕනේ නැහැ පින්නතේ. ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. තමන් කියලා ගන්න වටින්නේ මගේ කියලා ගන්න සුදුසු නෑ මේක එකක්. එහෙනම් රූප වේදනා සංඥා සංකාරත් එහෙම පින්නතේ. සංකාර කියලා කියන්නේ කෙහෙල් කඳක්. සරලව සංකාර කියලා කියන්නේ අපි කරන වැඩ කියලා හිතන්න. එක එක වැඩ අපේ සංස්කාර තියෙනවා. මොනවද සංස්කාර? දැන් අපි නානවා කියන සංස්කාරය. එහෙනම් හැම වෙලෙම නානවා නෑ. නානවා කියන සංස්කාරයත් අනිත්‍යයි. බොනවා කියන සංස්කාරය වතුර බොනවා කියන සංස්කාරය. දැන් ඔන්න මං සංස්කාරයක් වතුර බොනවා. දැන් ඉවරයි බීලා. ඒ සංස්කාරයක් තියෙනවද දිගට? නෑ. දැන් ධර්ම දේශනා කරනවා. මේක පුඤ්ඤාභි සංස්කාරය. මේකත් තව ටිකකින් විනාඩි 10කින් විතර වගේ ඉවරයි. එහෙනම් හැම සංස්කාරයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි. ඇයි? කේල් කඳක් වගේ පින්නතුනේ එකට අලවාලව ඉතින් ඇරයි. අනිත්‍ය දැක්කනම් මේකේ සංස්කාරවල මේ සංස්කාරවලට ඇලෙන එක නැති වෙන අර කොලාලෝනේ කඩු වෙන්න පටන් ගන්නවා. එහෙනම් හැම සංස්කාරයක්ම අනිත්‍යයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාරයන් තියෙනවා. එහෙනම් මේ ස්වභාවය අපි අවබෝධ කරගන්න ඕන. ඊළඟට තියෙන්නේ මොකද්ද? ඒ සංස්කාර තවත් ඕනනම් විස්තර කරන්න පුළුවන් සංස්කාර නේද? අපේ රස්සාවල් කියන්නේ තියෙන සංස්කාර තමයි. තවත් ගැඹුරෙන් ගත්තාම ප්‍රාණඝාතය කියන්නේ සංස්කාරයක්. අදත්තා දානය කියන්නේ සංස්කාරයක්. ඒ සංස්කාරම තමයි මතක තියාගන්න නීවරණ බවට පත් වෙන්නේ අපි. කාමයේ වරදවා හැසිරීම කියන්නේ සංස්කාරය. මුසාවාද පරුසාවාච පිසුනාච සම්ප්‍රප්පලාප මේවා සංස්කාර. එහෙනම් මේ සංස්කාර ඔක්කොම අනිත්‍යයි පින්නතුනි. අනිත්‍යයි. ඒ වගේම එන විඥානේ. මොකද්ද විඥානය කියන්නේ? අරූපය දැනුවත් වෙන ස්වභාවය විඥානයයි. වේදනාව දැනුවත් වෙන ස්වභාව විඥානයයි. සංඥාව දැනුවත් වෙන ස්වභාව විඥානයයි. සංස්කාරය දැනුවත් වෙන ස්වභාව විඥානයයි. එහෙනම් විඥානය කියන්නේ අනිත්‍ය වූ රූපයන් දැනුවත් වෙන්නේ. අනිත්‍ය වූ වේදනාවක් දැනුවත් වෙන්නේ. අනිත්‍ය වූ සංඥාවක් දැනුවත් වෙන්නේ. අනිත්‍ය වූ සංස්කාරයක් දැනුවත් වෙනවා නම් අනිත්‍ය වූ දෙයක් දැනුවත් වෙන දෙයක් එහෙනම් අනිත්‍යයි. එහෙනම් විඥානයත් අනිත්‍යයි. එයා මවනවා මෙහෙම තියනවා කියලා. නමුත් විඥානය කියලා කියන්නේ ඇති වෙලා නැති වෙලා යන මායාකාරයක් මැජික් කාරයක් වගේ කියලා. මායාවක්. ඒකත් අනිත්‍යයි එහෙම. ඉතින් මේක තව විදිහට විස්තර කරන්න පුළුවන් පින්නතුනි අපි දන්නවා රූප දෙකක් ඇති වෙනකොට විඥානය සකස් වෙනවා. නාම ධර්මත් එක්ක. එකටම සකස් වෙන්නේ. ඒ කියන්නේ ඇහි තියෙන ප්‍රසාදයට බාහිරෙන් තියෙන වර්ණ රූපේ සම්බන්ධ වෙනවා. දෙක එකතු වෙනකොටම ඇදෙනවා කියලා කියන්නේ ඇහැට ඇවිල්ලා වදිනවා නෙවෙයි. මේ දෙක සම්බන්ධ වෙනවා. ආලෝකයේ තියෙනවා. මේ දෙක සම්බන්ධ වෙනකොට පින්නතුනි දෙකක් එකතු වෙනවා. දෙකක් එකතු වෙනකොට විඥානය සකස් වෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර නාම ධර්ම සමූහයත් එක්ක. එහෙනම් රූපය කියන එක නිට්ටය අනිත්‍යද? ඇස කියන එක වෙනස් වෙනවා. එහෙනම් ඇසට ගෝචරන වර්ණ රූපයත් වෙනස් වෙනවද නැද්ද? ඒකත් වෙනස් වෙනවා. එහෙනම් ඇස වෙනස් වෙනවා නම් රූපය වෙනස් වෙනවා නම් දෙකක් එකතු වෙනකොට විඥානය සකස් වෙනවා. එහෙනම් ඒ දෙක දැන් ඉවරයි. ඇයි? රූප එකතු වෙනකොට දන්නවනේ ආයුෂයේ තියෙන චිත්තක්ෂණ 17යි කියලා. ඒ 17 කියනකොට ඒ රූප කලාපවල ඉවරයි. ඊළඟ එකේදී වෙන එකක්. වෙන ඇහැ වෙන රූපයක්. එහෙනම් අර විඥානය දැන් එතන තියෙනවා. විඥානය එතන නැහැ.
එහෙනම් දැන් තියෙන වෙන එක වෙන දැනුවත් වීම. එහෙනම් අර නාම ධර්ම තියෙනවද? ඒවත් නැහැ. වෙනවත් දැනුවත් වීම. එහෙනම් දැන් බලන්න ඒ වගේ නේද? අපි නෝකෝ ඉස්සරහ ඉටිපන්දම් 10ක් තියෙනවද? මොන ඉටිපන්දම් 10ක් තියෙනවද? එහෙනම් පළවෙනි ඉටිපන්දම ඇහැට ගෝචර වෙනවා. එතන විඥානය සකස් වෙනවා. ඉවරයි. දෙවෙනි ඉටිපන්දම දිහා බලනකොට එහෙනම් ඇහැයි රූපයයි දැන් තියෙන්නේ අර ඇහැ නෙවෙයි වෙන ඇහැක් වෙන ඉටිපන්දම වෙන විඥානය. එහෙනම් ඊළඟට තියෙන්නේ වෙන ඉටිපන්දමක් වෙන විඥානය වෙන රූපය ඇහැක් වෙන විඥානය. එහෙනම් රූපය ඇති වෙනකොටම සම්බන්ධ වෙනකොට විඥානය සකස් වෙනවා. එහෙනම් රූපය නැති වෙච්චා විඥානේ නැහැ. වෙන එකක් දැන් තියෙන්නේ. වෙන එකක් සම්බන්ධයෙන් අය ඇති වෙනවා. අය නැති වෙනකොට මේ දෙක නැති වෙන්නේ නැති. එහෙනම් රූපත් ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් රූපත් අනිත්‍යයි. ඇති වෙනවා නැති වෙනවා නම් ඒක අනිත්‍ය නම් දුකයි දුක නම් අනාත්මයි. එහෙනම් රූප ඇති වෙලා නැති වෙනකොට විඥානයත් ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් විඥානයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් ඒත් එක සකස් වෙනා වූ නාම ධර්ම පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ආදී නාම ධර්ම ටිකත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් මගේ කියලා ගන්න බෑ. මම කියලා ගන්න බෑ. එහෙනම් මම මගේ කියලා ගන්න බෑ. නම් මේක මගේ කියලා ගන්න බෑ. නම් ගත යුතු දෙයක් නෙවෙයි. මේක අතහැරපු දෙයක්. අතහැරෙන දෙයක් මගේ කියලා ගන්න. එහෙනම් එයා මේ පැවැත්මම මගේ කියලා ගන්න නැත්තම් අවබෝධ වුණා නම් එයා කොහෙද ආය පාරක් උපදිනවා? මේ ලෝකයේ තුල කොහේ හරි තැනක ඉපදෙයිද? උපදින්නේ නැහැනේ පින්නතුනේ. ආයෙත් ගන්න තියෙන්නේ මේ අනිත්‍ය දෙයක් නේ ගන්න. අනිත්‍ය දෙයක් ගන්න ආයෙ උපදින්නේ නැහැ. ඉතින් මේ උපදින්නේ නැති උත්තරමයා කවුද? එයා තමයි පින්නතුනේ රහතන් වහන්සේ. මේක ජීවත් වෙලා ඉන්න වෙලාව අවබෝධ වෙන උන්වහන්සේ. ඉතින් මේ ජීවත් වෙලා ඉන්න වෙලාව අවබෝධ වුණා. උන්වහන්සේ නැවත මේවා සකස් කරන්නේ නැති හින්දා මගේ කියලා ගන්න නැති හින්දා උන්වහන්සේ අර අනුපාද ශේෂ පරිනිර්වාණය වෙනකන් පෙර වූ කර්මයේ හින්දා ඉතින් ඉන්නේ. අනුපාද ශේෂ පරිනිර්වාණයෙන් පස්සේ ඉතින් අර කයේ තියෙන මේ පඨවි ආපෝ තේජෝ පෙර කර්මය නිසා තියෙන දුකත් නැති වෙනවා. එහෙනම් දැන් බලන්න මොන තරම් ආශ්චර්යයක්ද මේ ධර්මය අවබෝධ. මේ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරනවා කියලා කියන්නේ නිත්‍ය වශයෙන් ගන්නේ නැහැ කියලා කියන්නේ කිසිම දෙයක් එයා තමයි මේ ලෝකේ අත්හැරිච්ච පුජ්‍යලය කියලා කියන්නේ. කිසිම දෙයක් ගන්න බෑ මගේ කියලා. ඉතින් එහෙනම් ඒ මොහොතේ ඒ තන ඒ හැම තැනම අත්හැරෙනවා. ඒ අත්හැරිච්ච පුජ්‍යලයා නිවෙන පුජ්‍යලයක් බවට පත් වෙනවා. නිවිච්ච පුජ්‍යලයා ගිනි ගන්නේ නැහැ පින්නතුනි. රාගයෙන් දැවෙන්නේ නැහැ, දේශයෙන් දැවෙන්නේ නැහැ, මෝහයෙන් දැවෙන්නේ නැහැ. ආන් එයා තමයි ආශ්‍රව නැති කරපු උත්තමයා කියලා කියන්නේ. ඉතින් ආශ්‍රව නැති කරනවා කියලා කියන්නේ මේ කාරණාව. මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නවා කියන කාරණා. ඉතින් එහෙමනම් පින්නතුනි අද ධර්ම දේශනාව සිද්ධ කරේ මේ ත්‍රිලක්ෂණය සම්බන්ධ. එහෙම නැත්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ තියෙන අනිත්‍යතාවය පිළිබඳ. එන අනිත්‍යතාවයත් එක්කම දුක්ඛතාවය අනාත්මතාවයත් ඔයයන්ට පැහැදිලි වෙන්න ඇති. ඉතින් මේ අනුව තමයි අපි අද කටයුතු කරන්නේ. සමහරලාට මගේ කටහඬ ඇහෙන්නත් නැති වෙන්නත් ඇති සමහරලාට. මොකද මම අද ධර්ම දේශනා කරේ පොළොන්නරුවේ ඒ ප්‍රදේශයේ කුටියේ ඉඳන්. ඉතින් මෙහි හරියට හුළඟ තියෙනවා. ඒ වගේම මම හිතන්නේ අන්තර්ජාල පහසුකමත් හොඳටම තියෙනවද දන්නේ නැහැ. නමුත් තිබුණාද දන්නේ. ඒ නිසා සමහරලාට අපහසුතාවය තියෙන්නත් ඇති සමහරලාට. කොහොම වුණත් අද ඔය ඇත්තන්ට මේ ධර්ම දේශනාව කරා පුළුවන් ආකාරයට එවනම් මේ අනුව කටයුතු කරන්න. මේ දකින දේ ඇහෙන දේ නේද ආග්‍රහණය කරනකොට රස විඳිනකොට මේ හැම දෙයකම අනිත්‍යතාවය දකින්න. මේ ඔක්කොම අනිත්‍යයි. ඒකට මගේ කියලා ගන්න දෙයක් නෑ මේක තුල. ඉතින් මේක දකිමින් ජීවත් වෙන්න. එතකොට මහා ආශිර්වාදයක් තමන්ගේ ජීවිතයට ලැබෙනවා. එහෙනම් වෙනතුනේ අද දවසට එහෙනම් ධර්ම දේශනාව මෙතනින් නිමාඩපත් කරනවා. එහෙනම් ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන මේ සංසාර ගමනෙන් අත මිදීමට මේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියන ආශිර්වාදනය කරමින්
ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා. හොඳයි එහෙනම් පුණ්‍ය ආනුමෝදනා කරනවා. අප ධර්ම දේශනා කරමින් ඔයත් ධර්ම ශ්‍රවණය කරමින් මහත් ඵලයක් මහානිසංසයක් ඇති කරගත්තා. ඒ ඇති කරගත්තා වූ කුසලයේ පුණ්‍ය ශක්තිය අප්‍රමාණයි. අප්‍රමාණ කුසලයේ පුණ්‍ය ශක්තිය ඔබ අප නමින් මිය පරලෝකියා වූ ඥාතීන්ට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඒ වගේම තමන්ටත් තමන්ගේ පවුල්වල සෑම සිළු දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට මේ සියලු ශක්තිය හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. එකටම ගාථා කියමු. එත්තාවතාච අම්හේ සම්පදම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. ඔයයන්ට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං මන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤා සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු. නිදුක්ඛත්වා නිරෝගීත්වා සුවපත්ත්වා නිවන් සම්පත්තියෙන් සැනසීම ලබත්වා. සීලවන්තං ගුණවන්තං